समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुक्खदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस्से भगवतो अरहतो सब्ब धम्मेषु अपटिहत ज्ञानचारस्य दस बलधरस्य चतुर्वेशारज्य विशारदस्य सब्ब सत्तुत्तमस्य धम्मीश्वरस्य धम्मराजस्य धम्मस्वामिस्य तथागतस्य सब्बन्युनो सम्मा सम्बुद्धस्य नमो तस्य भगवतो अरहतो सब्ब धम्मेषु अपटिहत ज्ञानचारस्य दस बलधरस्य चतुर्वेशारज्य विशारदस्य सब्ब सत्तुत्तमस्य धम्मीश्वरस्य धम्मराजस्य धम्मस्वामिस्य तथागतस्य सब्बन्युनो सम्मा सम्बुद्धस्य नमो तस्य भगवतो अरहतो सब्ब धम्मेषु अपटिहत ज्ञानचारस्य दस बलधरस्य चतुर्वेशारज्य विशारदस्य सब्ब सत्तुत्तमस्य धम्मीश्वरस्य धम्मराजस्य धम्मस्वामिस्य तथागतस्य सब्बन्युनो सम्मा सम्बुद्धस्य උතුම් භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් වූ නමස්කාරය වේවා. ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම වූ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා. ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු ශාසන ආරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. ධර්ම ශ්‍රාවක ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික ගුණගරුක පින්වත්නි, අද මේ පින්වත් හැම දෙනාම මේ වෙලාවේදී බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින්
ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඊ타ත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි. අද දිදුල බෞද්ධ රූපවාහිනිය තුළින් මේ සජීවීව විකාශනය කරනු ලබන සද්ධර්ම දේශනාව සඳහා මා මාතෘකා කරගන්නට අදහස් කරගත්තා බොහොම අපූරු ධර්ම මාතෘකාවක්. භාග්‍යවතුන් වහන්සේ දවසක් දේශනා කරනවා මේ ලෝකයේ මේ කල්යාණ මිත්‍ර සම්පත්තියේ පිළිබඳ වටිනකම. සංසාරේ ඇවිදිනකොට මේ සසර ගමනේ සුවපත් භාවයේ පිණිසත් නිර්වාණ මාර්ගයට ප්‍රවිෂ්ඨ වීම පිණිසත් අත්‍යවශ්‍යම වන ප්‍රධානම කාරණාවක් තමයි මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය කියන එක. ඒක අනිවාර්ය අංගයක්. දවසක් ආනන්ද හාමුදුරුවෝ භාග්‍යවතුන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි මේ ශාසනයේ හරි අඩක්ම පවතින්නේ කල්යාණ මිත්‍රයෝ නිසා නේද කියලා. භාග්‍යවතුන් වහන්සේ මොකද කිව්වේ? මා හේවං ආනන්ද මා හේවං ආනන්ද මා හේවං ආනන්ද. ආනන්ද එහෙම කියන්න එපා කියලා 3 වතාවක් කිව්වා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ආනන්ද මේ මුළු සම්බුද්ධ ශාසනයම පවතින්නේ කල්යාණ මිත්‍ර සම්පත්තිය නිසාමයි. භාග්‍යවතුන් වහන්සේ මේකට හරි ලස්සන කාරණාවක් කියනවා. කල්යාණ මිත්තතා කල්යාණ සහායතා කල්යාණ සම්පවංකතා. හරිම අපූරු වචන 3. සංයුත්ත නිකායේ මහා වග්ග කොටසේ උපඩ සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ මේ කාරණාව කියනවා කල්යාණ මිත්‍රය මේ සම්පත්තිය පිළිබඳව වචන 3කින්. කල්යාණ මිත්තතා කියලා කියන්නේ කල්යාණ මිත්‍රයන්ව ඇසුරු කරන්න ලැබීම. ඒක තමයි කල්යාණ මිත්තතා කියලා කියන්නේ. කල්යාණ මිත්‍රයන්ව ඇසුරු කරන්න ලැබීම. ඊළඟට කල්යාණ සහායතා. කල්යාණ සහායතා කියලා කියන්නේ ඒ කල්යාණ මිත්‍රයන්ගෙන් අනුග්‍රහයක් අපට ලැබීම. ඊළඟට 3 වෙනි කාරණාව තමයි කල්යාණ සම්පවංකතා. පින්වත්නි ඔය කාරණාවල් 3 වැදගත්ම කාරණාව තමයි ඔන්න 3 වෙනි කාරණාව. මොකද 3 වෙනියට කියන්නේ කල්යාණ මිත්‍රයන් කෙරෙහි නැමුණු හිතක් තියෙන්නට ඕන. ඒකට තමයි කල්යාණ සම්පවංකතා කියලා කියන්නේ. දැන් අපි පින්වතුන් හිතලා බලන්න යම්කිසි කල්යාණ මිත්‍රයෙක් අපට ඇවිල්ලා උදව්වක් කරනවා. ඒ උදව්ව අපි පිළිගන්න සූදානම් නැත්තම් ඒ කල්යාණ මිත්‍රයා දරන උත්සාහයෙන් ප්‍රතිඵලයක් තියෙනවද? ප්‍රතිඵලයක් නැහැ.
ඒකයි දේශනා කරේ මේ කල්යාණ සංපවංකතා. කල්යාණ මිත්‍රයන් කෙරෙහි නැමුණු හිතක් තියෙන්න ඕනේ කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරේ ආන් ඒ නිසයි. මොකද කල්යාණ මිත්‍රයන් කොච්චර උත්සාහ කරත් අපට අනුග්‍රහ කරන්න ඒ නැමුණු හිත නැත්තම් ඒ අනුග්‍රහ කරන කල්යාණ මිත්‍රයන් අපට ලැබුණත් ප්‍රතිඵලයක් නැහැ. දවසක් බුදුරජාණන් වහන්සේ වඩිනවා එක තීර්ථකාරාමයකට. මේ තීර්ථකාරාමේ ඉන්නවා තීර්ථකයෝ 3000ක්. භාග්‍යවතුන් වහන්සේ දකිනවා මේ 3000 දිනාටම මේ වෙලාවේ දින 7ක් එක දිගට වීරිය වැඩුවොතින් රහත් වෙන තරම් පිනක් තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ යමක් කිව්වොත් ඒක නොවෙනව නෙවෙයිනේ, අනිවාර්යයෙන්ම වෙනවා. නමුත් පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ තීර්ථකාරාමයට වැඩලා ආයි නැවත ආපස්සට හැරිලා ආවා. මොකද එතන ඉන්න 3000 දෙනාගෙන් එක්කෙනෙක්වත් කියන්නේ නැහැලු ස්වාමීනි ඔබ වහන්සේ කියනවා නම් අපි දින 7කින් රහත් වෙනවා කියලා. දින 7ක් නෙවෙයි ස්වාමීන් වහන්සේ කියන්නේ අපි අවුරුදු 7කින් රහත් වෙනවද? අවුරුදු 7ක් වුණත් වීරිය වඩන්නම් කියලා කියන්නේ නැලු. බලන්න පින්වතුනි මොනතරම් සංසාරේ මහ භයානක අනුතුරක්ද මේ උනේ. අපි පින්වතුන් බලන්න මේ සංසාර ගමනේ බුදුරජාණන් වහන්සේ නමක් අපට මුණ ගැහෙන්නේ කොයිතරම් දුර්ලභවද? මතු බුදු වෙනවා මෛත්‍රී භාග්‍යවතුන් වහන්සේ. තවත් එක අන්තර් කල්පයකින් ඊළඟට පහළ වෙන්නේ භාග්‍යවතුන් වහන්සේ නමක් තවත් කොච්චර කාලයකට පස්සේද දන්නවද? පින්වත්නි තවත් මහා කල්ප අසංඛ්‍යකින් තමයි තවත් බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වෙන්නේ. මහා කල්ප අසංඛ්‍යයක් කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ පාරමිතා කාලයෙන් හරියටම 4න් එකක්. අපේ භාග්‍යවතුන් වහන්සේ මහා කල්ප අසංඛ්‍ය 4ක් පාරමිතා පිරුවා. එතකොට තවත් බුදු කෙනෙක් පහළ වෙන්න යනවා මෛත්‍රී භාග්‍යවතුන් වහන්සේගේ පසදී මහා කල්ප අසංඛ්‍ය 4ක්. මහා කල්ප එක අසංඛ්‍යයක්. 4න් එකක්. ඒ තරම් බුදුවරු දුර්ලභයි. මේ තරම් දුර්ලභ බුද්ධ ශාසනයන් තුල අපේ පින්වතුන් කල්පනා කරලා බලන්න බුදු කෙනෙක් තමන්ගේ ළඟට ඇවිල්ලා ඒ භාග්‍යවතුන් වහන්සේ බණ කියන්නයි ඉන්නේ. ඒ බණ ටික අහලා දින 7කින් තමන්ට මේ ගෝරකටුක සංසාර ගමනින් එතර වෙන්නත් පුළුවන්. මේ තරම් අවස්ථාවක් තියෙද්දී ඒ අවස්ථාව මගහැරුණ කියලා කියන්නේ කොයිතරම් ලොකු පාඩුවක්ද? ඒ පාඩුව දැනෙන්නේ නැහැ. මොකද සංසාරයේ තියෙන බියජනක බව දැනෙන්නේ නැති නිසා. අපේ සමහර අය ලොතරැයි ගන්නවා. සමහරලාට අපිත් එක්ක සමහර අය මෙහෙම කියලා තියෙනවා. ජයග්‍රාහී අංකයක් තියෙනවා නම් අංක 7 කියලා. දිනුම් අංක පෙළේ අංක 7 තියෙනවා. නමුත් මෙයාගේ ටිකට් පතේ තියෙන අංක 6. අර අංකෙ තිබුණා නම් සමහරට ලොකු මුදලක් ලැබෙන්න පුළුවන්.
ඒක දැනෙනවා. ඇයි? කෝටි 2ක් ලැබෙනවා කිව්වොත් ඒකේ ප්‍රමාණය දැනෙනවද නැද්ද? ඒකේ ප්‍රමාණය දැනෙනවා. Tamanට හිතෙනවා අයියෝ අපරාධේ තව එක් අංකයයිනේ වෙනස් වෙන්න තිබුණේ. එහෙම බොහෝ දෙනෙක් අපට කියලා තියෙනවා. මට මේ පින් ලැබුණා පින් කරගන්න පුළුවන්. ඒ ධනෙ තිබුණා මට ගොඩාක් පින් කරගන්න පුළුවන් කියලා සමහරලාට බොහෝ දෙනෙක් කනගාටු වෙලා තියෙනවා. නමුත් බුදු කෙනෙක් තමන්ගේ ළඟට ඇවිල්ලා ඒ භාග්‍යවතුන් වහන්සේ ආපස්සට හැරිලා යනවා කියන කාරණාව දැනෙන්නේ පින්වතුනි සංසාරයේ තියෙන බියජනක බව දන්න අයට විතරයි. මම ටිකට් පතක උදාහරණයක් ගත්තේ තේරෙන්න ඕන නිසා පින්වත්නි ඒ උදාහරණය නෙවෙයි එවැනි උදාහරණ 1000ක් ලක්ෂයක් ගත්තත් භාග්‍යවතුන් වහන්සේ නමක් Taman ළඟට ඇවිල්ලා ඒ භාග්‍යවතුන් වහන්සේ ආපස්සට හැරිලා යනවා කියන කාරණාව වැටහෙනවා නම් තේරේ මේ සංසාරේ එවන් සම්පත්තියක් අහිමි වෙන එක මොනතරම් ලොකු අලාභයක්ද කියලා. එතකොට ඇයි ඒ තීර්ථකාරාමේ 3000ට භාග්‍යවතුන් වහන්සේ බණ නොකියුවේ? ඒ 3000 දෙනා මේ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ වචනය පිළිගන්න තරම් සූදානම් වෙලා හිටියේ නෑ. ඒකයි මේ මාතෘකාවේ තිබෙන විශේෂත්වය කිව්වේ මේ කල්යාණ සංපවංකතා කියන වචනේ ඒ තරමටම සංකීර්ණ මාතෘකාවක්. මොකද අපගේ හිතේ කල්යාණ මිත්‍රයන් කෙරෙහි නැමුණු හිතක් තියෙනට ඕන. එහෙම සත්පුරුෂයෝ ආශ්‍රය කරන්න ලැබුණොත් අපට අවශ්‍ය වෙන්නේ මේ සංසාර ගමනට යන්න නිවැරදි සත්පුරුෂයෝ. අපට අවශ්‍ය වෙන නිවැරදි කල්යාණ මිත්‍රයෝ. හැබැයි අපි මිතුරන් ලෙස ඇසුරු කරන සමහර අය අපිව නොමගකට යවනවා නම් ඕන අපේ මිතුරන් නෙමෙයි. අපව අකුසලෙහි පිහිටුවනවා නම් ඔවුන් අපේ මිතුරන් නෙවෙයි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ ඒකයි. අපි දිදුල බෞද්ධ රූපවාහිනිය තුලින් පසුගිය දවසකේම දේශනාවක් සිදු කළා. මේ කල්යාණ මිත්‍රයෙකුගේ ළඟ තියෙන ලක්ෂණ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා පියෝච ගරු භාවනීයෝ. කල්යාණ මිත්‍රයා කියන කෙනා ප්‍රිය වෙන්න ඕන. ගරු භාවනීයෝ. ගෞරවනීය කෙනෙක් බවට පත් වෙන්නට ඕන. කල්යාණ මිත්‍රයා ගෞරවනීය කෙනෙක් බවට පත් වෙන්නට ඕන. දැන් අපිට කල්යාණ මිත්‍රයා කෙරෙහි දැක්කම ගරු කරන්න හිතෙන්න ඕන. මොනව නිසාද? ඒ කෙනා කන බොන විදිය, ඒ කෙනා අඳින පළඳින විදිය, ඒ කෙනා යන්නේන විදිය, ඒ කෙනා කතා කරන විදිය, මේ සෑම ඉරියව්වක් කෙරෙහිම අපගේ හිතේ ගෞරවයක් ඇති වෙන්නට ඕන. ඊළඟට කියන වත්තාච වචනක්කමෝ. වත්තා කියලා කියන්නේ අපගේ යම්කිසි වරදක් දුටු තැන ඒ වරද පෙන්වල දෙන කෙනෙක් බවට පත් වෙන්නට ඕන. වචනක්කමෝ කියලා කියන්නේ දැන් කල්යාණ මිත්‍රය අපගේ වැරදි පෙන්වල දීම එක කරුණක්. හැබැයි කල්යාණ මිත්‍රයාගේ ළඟ වැරද්දක් තිබුණොත් ඒක පෙන්වල දෙනකොට ඒකත් බාර ගන්න තරම් සුදුසු කෙනෙක් වෙන්නට ඕන. දවසක් සාරිපුත්ත හාමුදුරුවෝ වඩිනකොට සිවුරේ කොන බිම ගෑවෙනවා. හත් හැවිරිදි සාමණේරයන් වහන්සේ නමක් ඇවිල්ලා ස්වාමීනි ඔබ වහන්සේගේ සිවුරේ කොනක් බිම ගෑවෙනවා කියලා උන්වහන්සේ ප්‍රකාශ කළා. ඒ වෙලාවේ සාරිපුත්ත හාමුදුරුවෝ මදක් එහාට ගිහිල්ලා සිවුර සකස් කරගෙන නැවත පොඩි හාමුදුරන්ගේ ළඟට ඇවිල්ලා
අත් දෙක එකට එකතු කරගෙන ආචාර්යනී දැන් හරිද කියලා ඇහුවා. බලන්න කොයිතරම් නිහතමානීකමක් තියෙනවද කියලා. ඒකයි සත්පුරුෂකම කියන්නේ. ඊළඟට කියනවා ගම්බීරංච කතං කාන්තා. ගැඹුරු කතා කරන කෙනෙක් වෙන්න ඕන. ධර්ම කතාවක්. එහෙම කතාවක් කරන කෙනෙක් බවට පත් වෙන්නට ඕන. නෝ අට්ඨානේ නියෝජේ. තමන්ව වැරදි තැන්වල නොයොදවන කෙනෙක් බවට පත් වෙන්නට ඕන. දැන් අද කාලේ සමහර අය ඉන්නවා තමන්ව වැරදි පැතිවල පිහිටවනවා. සමහරවිට බොරු කියන්න කියනවා. සමහර අය කියනවනේ මම නෑ කියලා කියනවා. එහෙම නැත්නම් හොරකම් කරවන්න කියවනවා. මිත්‍රයෝ. මිත්‍ර භාවය නිසා කරන්න වෙනවා. සමහර අයට මත්පැන් ගෙනත් දෙන්න වෙනවා. පින්වත්නි, භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ කල්යාණ මිත්‍රයා කවදාවත් තමන් වැරදි තැන්වල පිහිටුවන්නේ නැහැ. මෙන්න මේ ලක්ෂණ තියෙනවා නම් ඔහු ඇසුරු කරන්න කිව්වා. එවැනි කල්යාණ මිත්‍රයෙක් ලබනකොට අපට මොනතරම් ලාභයක් ලැබෙනවද? කවදාවත් මේ සංසාරයේ පින්වත්නි අපිව අතරමං කරන්නේ නැහැ. දවසක් ගෝඨමුඛ කියලා එක බ්‍රාහ්මණෙක් උදායි කියලා රහතන් වහන්සේ නමක් සමග වාද කළා. ගෝඨමුඛ බ්‍රාහ්මණය මේ වාදෙන් පරදිනවා. උදායි හාමුදුරුවෝ කිරේ පැහැදීමක් ඇති කරගත්තු මේ බ්‍රාහ්මණයා උදායි හාමුදුරුවන්ගේ සරණ යනවා කියලා ප්‍රකාශ කළා. අපි දන්නවා සමහර අය භාග්‍යතුන් වහන්සේගේ කාලේ සමහර දෙනෙක් භාග්‍යවතුන් වහන්සේගේ සරණ ගියාම ප්‍රීති වාක්‍යයක් කියනවා. අභික්ඛන්තම් බෝ ගෝතම අභික්ඛන්තම් බෝ ගෝතම සේයතාපි බෝ ගෝතම කියලා වාක්‍යයක් කියනවා. දැන් මේ ගෝඨමුඛ බ්‍රාහ්මණයා ඒ වාක්‍ය උදායි හාමුදුරන්ට කිව්වා. අභික්ඛන්තම් බෝ උදායි අභික්ඛන්තම් බෝ උදායි සේයතාපි බෝ උදායි නික්කුජ්ජිතං වා උක්කුජ්ජේය පටිච්චන්නං වා විවරෙය්‍ය මූලහස්සවා මග්ගං ආචික්කේය අන්ධකාරයේ තේලපජ්ජෝතං ධාරෙය්‍ය චක්කුමන්තෝ රූපානි දස්සෙන්ති කියලා උදායි හාමුදුරුවන්ගේ සරණ යනවා කියලා ප්‍රකාශ කළා. දැන් හිතලා බලන්න. අපි ළඟට කවුරු හරි එහෙම කෙනෙක් ඇවිල්ලා කිව්වොත් මම අද පටන් ඔබ සරණ යනවා. කෙලස් තියෙන අපේ හිතේ යම් කැමැත්තක් ඇති වෙනවද නැද්ද? ඇති වෙනවා. අපි කැමති අපට මා සරණ යන මගේ ශ්‍රාවකයෝ පිරිසක් බිහි වෙනවට. ඒ කෙලෙස් ස්වභාවය. පින්වත්නි, සැබෑ සත්පුරුෂයෙක් ළඟට ඇවිල්ලා එහෙම කිව්වොත් ඒ දේ ඉවසා දරාගෙන නිහඬ වෙලා ඉන්න එක නෙමෙයි කරන්නට ඕන. මම අද පටන් ඔබ සරණ යමි. නමුත් උදායි හාමුදුරුවෝ එකපාරටම කියන මොකද්ද? බ්‍රාහ්මණය ඔබ මම සරණ ආවා කියලා ඔබට ඵලයක් නැහැ. මම සරණ ආවා කියලා ඔබට ඵලයක් නැහැ. මම යම්කිසි සරණක ගියා නම් බ්‍රාහ්මණය ඔබත් ඒ සරණ යන්න කිව්වා. මම ගියේ බුදුන් සරණ, ඔබත් යන්නේ කො බුදුන් සරණ. බලන්න පින්වතුනි, මේ සංසාරේ කල්යාණ මිත්‍ර ආර්යයන් වහන්සේලාගෙන් ලැබෙන රැකවරණය. ආන්නේ නිසා තමයි නිවන් දකින්නකම් අපි ප්‍රාර්ථනා කරන්න ඕන මොකද්ද?
කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර ලැබෙම්වා. කල්යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නේම්වා. මෙන්න මේ ප්‍රාර්ථනාව සසරේ නිවන් දකින්නකම්ම කර ගැනීම පිංගුතුනි අනිවාර්යම අත්‍යවශ්‍යයි. කවුද ඒ කල්යාණ මිත්‍රයෝ? බුදුවරු, පසේ බුදුවරු, මහරහතන් වහන්සේලා. දැන් මේ කල්යාණ මිත්‍රයන් අපට ලැබෙනකොට අපට සංසාරේ කොයිතරම් ලාභයක් ලැබෙනවද? අපේ පිංගුතුන් බලන්න. කවදාවත් මේ සංසාරේ අපිව අතරමං වෙන්න උන්වහන්සේලා ඉඩ තියන්නේ නැහැ. මොකද උන්වහන්සේලා හැම වෙලාවකම අපිව නිවැරදි මාවතකට යොමු කරවන්නයි උත්සාහ කරන්නේ. හැබැයි ওই කටයුත්ත පෘථග්ජන සමාජයයිගෙන් නම් සිදු වෙනව හරි අඩුයි. එහෙම අය ඉන්න ඕන. පෘථග්ජනයි ඉන්න ඕන. දෙමව්පියෝ දරුවන්ට කොච්චර කල්යාණ මිත්‍රයෝ වෙන්න ඕනද බලන්න. නමුත් අද කාලේ දෙමව්පියෝ දරුවන්ට සැබෑවටම සත්පුරුෂද කියලා බලන්න. අද දෙමව්පියෝ කොයිතරම් නම් තමන්ගේ දරුවන්ව නොමගකට යවන්නට ඔවුන්ගේ පාරවල් දරුවන්ට ප්‍රයෝජනයක් වෙනවද බලන්න. යහපත අයහපත කියලා දෙන්නේ. සද්ධර්මය අසද්ධර්මය කියලා දෙන්නේ. එතකොට කෝ ඒ දරුවන්ට ගුණ යහපත්කම් පුරුදු වෙනවා දෙමව්පියන්ගෙන්. පින්වතුනි, ඒ දෙමව්පියෝ දරුවන්ට ගුණ යහපත්කම් හරියට පුරුදු පුහුණු කරන්නේ නැති වුනාම පින්වතුනි, එහි කර්ම විපාකය කවදා හරි දවසක කාටද විපාක විඳින්න වෙන්නේ? තමන්ටම තමයි. එයි දෙමව්පියන්ට ගරු කරන්න දන්නේ. දෙමව්පියන්ට නිඳා කරන එක අකුසල කර්මයක් කියන එක දන්නේ නැහැ. මොකද මේ ලෝකේ දෙමව්පියෝ කියලා කියන්නේ දරුවන්ට ඉන්න වටිනාම වස්තුව. බලන්න මේ දෙමව්පියන්ට බනිනවා කියන කාරණාව කොච්චර භයානකයිද? දැන් සඳහන් කරලා තියෙන්නේ යම්කිසි දරුවෙක් අම්මට ඔයා කියලා කතා කළොත්, තාත්තට ඔයා කියලා කතා කළොත් ඒක මහ පවක්. අම්මට වඳිනකොට තාත්තට පිටුපෑවොත්, තාත්තට වඳිනකොට අම්මට පිටුපෑවොත් ඒක පවක්. ඒ තරම්ම ඒ කාරණාව බරපතලයි. පින්වත්නි, භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ දෙමව්පියෝ කොයිතරම් උසස්ද කියලා කියනවා නම් අපේ පින්වතුන් බලන්න සෝවාන් වහන්සේ නමක් මැරුවොත් පින්වතුනි ආනන්තර වෙනවද? නැහැ. සකදාගාමි වහන්සේ නමක් අනාගාමි වහන්සේ නමක්වත් මැරුවට අනාගාමි ආනන්තර වෙන්නේ නැහැ. හැබැයි තමන්ගේ අම්මයි තාත්තයි දෙන දුස්සීල වෙන්න පුළුවන්. දුස්සීල අම්මයි තාත්තයි දෙන්න මැරුවත් ආනන්තරය වෙනවා. එතකොට හිතන්න අම්මයි තාත්තයි ඉන්න තැන අශෝක මාලා පෙර භවයක තමන්ගේ අම්මට වසලිය කියලා එක වචනකින් කතා කළා. ඒ නිසා මේ ආත්මේ දකින්න පුරුෂයන් වශී කරවන මහ රූපකායක් ලැබුවා. හැබැයි ෂැඩෝල් කුලයේ කිපන්නේ. මොකක් නිසාද? අම්මට බැනපු වචන නිසා. ඒ නිසා දරුවන්ට පුරුදු පුහුණු කරන්න ඕන දෙමව්පිය කල්යාණ මිත්‍රයෝ හැටියට තමන්ගේ දරුවන් නිවැරදි මාවතකට ගමන් කරන්න නම් මේ ගුණධර්ම සාරධර්ම කියන දේවල් දරුවන්ගේ මනසට පුරුදු පුහුණු කරන්න. අයහපත නොමග යන දේවල්
අද සමහර දෙමව්පියෝ ඉන්නවා දරුවෙකුගේ වරදක් පෙන්වලා දෙනකොට දෙමව්පියන්ට කේන්ති යනවා. සමහර වෙලාවට ඒ දරුවාගේ වරදක් තව කවුරු හරි පෙන්වලා දෙනකොට ඒ වරද හරි ගස්සන්න දෙමව්පියෝ උත්සාහ කරනවා. හරියට අර ජාතක කතාවක තියෙන වගේ මෝඩ මිතුරෙක් රජතුමාගේ ළඟම ඉඳගෙන මැස්සෙක් වහපු වෙලාවේ කඩුව අරගෙන මැස්සට කොටුව වගේ වැඩක් තමයි කරන්නේ. කඩුව අරගෙන මුහුණේ වාලේ හිටියේ මැස්සට ගැහුවා. මැස්සේ ගිරිලා ගියා. මුහුණ කැපුණා. ඒ මෝඩකම නිසා. ඒ වගේ සමහර දරුවන්ගේ වරදි අඩුපාඩුකම් තව කෙනෙක් ගුරුවරු පෙන්වලා දෙනකොට දෙමව්පියකට එදී වෙනවා. බලන්න අද සමාජයේ කොයිතරම් ගුරුවරු වෙනුවෙන් එහෙම පැමිණිලි දානවද බලන්න. තමන්ගේ දරුවන්ට ගැහුවා. අපේ මේ දෙමව්පියෝ පාසල් යන කාලවල වල කල්පනා කරලා බලන්න දෙමව්පියෝ ගහපු තරම් නම් අද කිසිම දරුවෙක් එහෙම ගුටි කන්නේ නැහැ. හැබැයි ගුරුවරුන්ගේ කෝටු පාරබල් වලට බයි ගුරුවරුන්ගේ හිතේ බියක් ඇති කරවලා ගුරුවරුන් කරන ඒ ක්‍රියාව අපහාසයට ලක් කරලා තමන්ගේ දරුවන් නිවැරදි කෙනෙක් බවට පත් කරන්න දරුවෙක් දෙමව්පියෝ උත්සාහ කරනවා නම් අද ඒ ළමයි ගුටි කන්නේ වේවැලකින් කෝටුවකින් වෙන්න පුළුවන්. හැබැයි අනාගතයේ ඒ ළමයිට හිරගෙවල් වල ගිහිල්ලා මහ පොළු වලින් තමයි ගුටි කන්න වෙන්නේ. මොකද අද වරද පෙන්වලා දෙනකොට ඒකට එරෙහි වෙනවා නා. ඒ නිසා දෙමව්පියෝ නිතරම දරුවන්ට සත්පුරුෂ වෙන්න. කල්යාණ මිත්‍රෙක් වෙන්න. වැරද්දක් දැක්කම දැක්ක තැන පෙන්වලා දෙන්න. ගුණධර්ම යහපත අයහපත මේව පෙන්වලා දෙන්න. වැඩිහිටියන්ට ගරු කිරීම, තමන්ට වඩා උසස් අයට ගෞරව කරන ආකාරය පුංචි කාලේ ඉඳලම පුරුදු කරන්න. ධර්මය අහන්න පුංචි කාලේ ඉඳලම පුරුදු කරන්න. ගෙදර භාග්‍යතුන් වහන්සේට වන්දනාවක් කරන්න පුංචි කාලේ ඉඳලම පුරුදු කරන්න. මොකද නැත්තම් අනාගතේ ගුණධර්ම දන්නේ නැති ඒ දරුවෝ දෙමව්පියන්ට සලකන්නත් දන්නේ නැහැ. සමහර වෙලාවට ඒ දරුවෝ හොඳ තැන්වල ඉඳගෙන සුවසේ සැපවත් ජීවිත ගත කරයි. ඒ සුවසේ සැපවත් ජීවිත ගත කරන්නට මඟ පෙන්නපු දෙමව්පියෝ මහලු මඩම් වල ඉඳලා දුක ගෙවයි. ඒ තත්යකටපත් වෙන්නේ නැතුව දරුවෝ හැම වෙලාවකම නිවැරදි මාවතකට යොමු කරවන්න දෙමව්පියෝ උත්සාහ ගන්නට ඕන. ඒක තමයි දරුවන්ට ඉන්න කල්යාණ මිත්‍රයෝ දෙමව්පියෝ. නමුත් සංසාරයේදී නම් අපට ලැබෙන උතුම්ම කල්යාණ මිත්‍රයෝ තමයි කවුද? භාග්‍යවතුන් වහන්සේලා, පසේ බුදුරජාන් වහන්සේලා, මහරහතන් වහන්සේලා. ඒ නැමුණු හිතක් ඇති කරගන්න නම් මේ කල්යාණ මිත්‍රයන්ට අපි නැමින්න ඕන. අපේ බෝසතාණන් වහන්සේක භවයක ඌරෙක් වෙලා උපදිනවා. ඒ ඌරු දෙනගේ මව් කුසේම ඌරු පැටව දෙන්නෙක් හැදෙනවා. එක්කෙනෙක් අපේ මහ බෝසතාණන් වහන්සේ බාලකිනා තවත් ඌරෙක් හැටියට උපදිනවා. දවසක් ඌරන් මරන මිනිස්සෙක් එනවා දැකලා මේ ඌරු දෙන පැටව දෙන්න දාලා ගියා. කාන්තාවක් මේ පැටව දෙන්න දැකලා තමන්ගේ නිවසට අරගෙන ගිහිල්ලා පෝෂණය කළා. දෙන්නට නම තැබුවා. වැඩිමහල් ඌරට මහ තුණ්ඩිල කිව්වා. බාල ඌරට චූල තුණ්ඩිල කිව්වා. දෙන්නම ලොකු මහත් වෙනවා. දරුවන් වගේ හදනවා. නොඑක් දෙන ඇවිල්ලා මේ කාන්තාවගෙන් ඌරන් දෙන්නව ඉල්ලනවා මස් පිණිස. නමුත් කාටවත් දුන්නේ නැහැ. නමුත් එක දවසක් රාත්‍රියේ හොරු 30 දෙනෙක් ඇවිල්ලා මේ මහා තුණ්ඩිලව ඉල්ලනවා.
කාන්තාව කැමති වුණේ නැහැ. අන්තිමේදී බැරිම තැන කියනවා හොඳයි මං චූල තුණ්ඩිලව දෙන්න. ඒ වෙලාවේදී කාන්තාව ඒ කියපු ප්‍රකාශය ඇහුණා අර චූල තුණ්ඩිල කියන උරට. ඔහු ගිහිල්ලා මහතුණ්ඩිලට මේ කතාව කියනවා. මහතුණ්ඩිල චූල තුණ්ඩිලව සනසන බණක් කියනවා. ඒ බණ නගරේ පුරාවටම ඇහෙනවා. ඒ වෙලාවේදී පින්වත්නි රටේ රජතුමාගේ ඉඳලා සියලු දෙනාම මෙතනට එකතු වුණා. හැම දිනාටම ඇහෙන ධර්ම දේශනාවක් කළා. මහබෝසතාණන් වහන්සේගේ ධර්ම දේශනාව අහලා එතන හිටපු අර හොරු 30 දෙනා තමන්ගේ දුෂ්චරිතකම් අත්හැරලා ඒ වෙලාවෙදීම පන්සිල් සමාදන් වුණා. ඊට පස්සේදී මහබෝසතාණන් වහන්සේ රටේ රජතුමාත් එක්ක රාජ්‍ය කරලා රටේ රජතුමා මරණයට පත් වුණාම රටක් පවතින්න ඕනේ විදිය පිළිබඳ ධාර්මිකව නීති රීති හදලා පොතක ලියලා කැලේට ගියා. ඒ බෝසතාණන් වහන්සේගේ ක්‍රියාව නිසා ඒ රාජ්‍ය අවුරුදු 60000ක් පැවතුණාලු ධාර්මිකව. අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේදී බද්දවග්ගිය කුමාරවරු කියලා පිරිසක් හිටියා. බද්දවග්ගිය කුමාරවරු දවසක් මොවුන් යනවා විනෝද වෙන්න. මේ බද්දවග්ගිය කුමාරවරු 30 දෙනාගෙන් 29 දෙනෙකුට භාර්යාවරු හිටියා. එක්කෙනෙකුට භාර්යාවක් නැහැ. ඔහු කලේ කුලියට ගණිකාවක් මිලයට ගත්තා. භාර්යාව වශයෙන්. දැන් මේ ගණිකාවත් එක්ක විනෝද වෙන්න යනවා. දවසක් පිරිසක් එක්ක ඔක්කොම එකතු වෙලා නානකොට අර ගණිකාව ගොඩ තිබිච්ච මොවුන්ගේ රත්තරන් බඩු සියල්ලක්ම අරගෙන පැනලා ගියා. ඇයව හොයාගෙන කුමාරවරු 30 දෙනා එනකොට භාග්‍යවතුන් වහන්සේ මුණ ගැහුණා. භාග්‍යවතුන් වහන්සේගේ බණක් අහලා 30 දෙනාම මහණ වුණා. අන්තිම කෙනා ඉඳලම සෝවාන් ආදී මාර්ගඵල වලටපත් වුණා. දැන් 500 දෙනා 30 දෙනාම පැවිදි වෙලා. අපේ බුදුරජාන් වහන්සේගේ ළඟට මේ 30 දෙනා දවසක් එනවා වැසි දවසක වස් කාලේ. මොවුන්ගේ පීඩාකාරී ජීවිතය දිහා දැකලා භාග්‍යවතුන් වහන්සේ ආන් එදා මේ 30 දෙනාට කටින චීවරය අනුමත කරා. ඒ තමයි කටින චීවරය අනුමත කිරීමේ ආරම්භය. පින්වත්නි ඒ 30 දෙනා එදා භාග්‍යවතුන් වහන්සේගේ බණක් අහලා රහත් බව ලැබුවා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ කෙරෙහි නැමිලා භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය පැවිදිලා මෙතරම් රහත් බවක් ලැබුවේ කවුද මේ? අර එදා තුණ්ඩිල ජාතකයේදී බෝසතාණන් වහන්සේගේ බණ අහලා පළවෙනියටම පන්සිල් සමාදන් වෙච්ච 30 දෙනා. බලන්න එදා නැමුණු හිතක් තිබිච්ච නිසා අද මේ කල්යාණ මිත්‍ර භාවයේ නිසා හිත නැමිලා රහත් වුණා. ඒකයි සංසාරේ මේ කල්යාණ මිත්‍රයන්ට නැමුණු හිතක් තියෙනවා නම් පින්වතුනි අපට ලැබෙන ලොකුම ලාභය තමයි ඒ කල්යාණ මිත්‍ර උත්තමයන් වහන්සේලා අපි කොහේ හිටියත් ඒ ඉන්න තැනට අපිව හොයාගෙන එනවා. සංසාරේ කවදාවත් අපිව අතරමං වෙන දෙන්නේ නැහැ. බලන්න පුක්කුසාති රජතුමා. පුක්කුසාති මහරජතුමා රාජ්‍ය අතහැරලා එනවා. නවාතැන්පලක නවාතැන් ගන්නවා කුඹල්හලක. භාග්‍යවතුන් වහන්සේ දකිනවා හෙට උදේ මාව හොයාගෙන ඉන්නේ මේ බ්‍රාහ්මණට මාව හොයාගෙන ඉන්න බෑ. භාග්‍යවතුන් වහන්සේ කුඹල්හලට වැඩිනවා. අර කුඹල්හලේ පිදුරු ගොඩේ සැතපීලා එක්කෙනෙක් වෙනුවෙන් බණක් කියලා ඒ කෙනා අනාගාමී තත්ත්වයටපත් කළා. බලන්න අපේ පින්වතුන් බලන්න අපි කවදාවත් යයිද එක්කෙනෙක් වෙනුවෙන් බණක් කියන්න? කවුරු ආරාධනා කරනවා දුර පළාතකි අපේ ගෙදර එක්කිනා ඉන්නේ මට ඇවිල්ලා බණක් කියන්න. අපි කැමතිත් නෑ. නමුත් බලන්න භාග්‍යවතුන් වහන්සේගේ තියෙන කරුණාව. උන්වහන්සේ යොදුන් 16ක් දුර වැඩම කරලයි පුක්කුසාති මහරජතුමාට බණ කිව්වේ. ඇයි? ඒ තරම් සත්පුරුෂ දෙයක්
එතුමට දැක්කුවේ පින්වතුනි පෙර භවයන් වල කල්යාණ මිත්‍රයන්ට නැමුණු හිතක් ඒ පොකුසාත රජතුමාගේ ළඟ තිබිච්ච නිසා. එහෙමනම් අපි ළඟත් මේ කල්යාණ මිත්‍රයන් කෙරෙහි නැමුණු හිතක් තියෙන්න ඕන. අපි සමහරලාට අහනවනේ ඇයි දෙවිවරු අපට අනුග්‍රහ කරන්නේ නැත්තේ? අපේ හිතේ නැඹුරු බවක් නැහැ. දැන් අපේ බෝසතන් වහන්සේ එක භවයක සංඝ බ්‍රාහ්මණය වෙලා නැවක නැගිලා ගමනක් යන හදනකොට පසේ බුදුරජාන් වහන්සේ නමක් වැඩම කළ පීඨ වුණා. ඒ පිහිටවීම නිසා පින්වත්නි නැවේ යනකොට නැව කුණාටුවකට හසු වෙනවා. ඒ කුණාටුවකට හසු වෙලා මහ මුහුදේ පීනනකොට මණිමේකලා කළ දිව්‍යාංගනාවක් ඇල පිහිට වෙලා සප්ත රතනයන් පුරෝප නැවක් එක්ක බෝසතන් වහන්සේ තමන්ගේ රටට නැවතෙවනවා. අපි චිත්ත ගෘහපතිතුමා බලන්න. බුදුරජාණන් වහන්සේගේ ළඟට ඇවිල්ලා වදිනවා. තමන් මාසයක් පුරාවටම අරගෙන ආපු සියලුම භාණ්ඩ ටික භාග්‍යවතුන් වහන්සේට දෙනවා. නමුත් හිස් කරත්ත පිටින් යනකොට දෙවිවරු කල්පනා කරනවා මොකද්ද? මෙවන් මහ පුණ්‍යවන්තයෙකුගේ රට තනියෙන් නම් යවන්න හොඳ නැහැ. එහෙම කළ දෙවිවරු මොකද කරේ? මුළු රට සියල්ලක්ම සප්ත රත්නයන්ගෙන් පිරෙව්වා. ඇයි ඒ? කල්යාණ මිත්‍රයන්ට නැඹුරු වෙච්ච හිතක් තිබිච්ච නිසා. මේ මාතෘකාව කතා කරන්න ගියොත් පැය ගණනාවක් පුරාවටම කතා කරන්න පුළුවන් අපූර්ව මාතෘකාවක්. එහෙමනම් අදට කාල වේලාව නිමාවටපත් වෙලා තිබෙන නිසා අපි මේ උතුම් සද්ධර්ම දේශනාව මෙතකින් නිමාවටපත් කරනවා. නිමාවටපත් කරන මේ වෙලාවේ හැමදිනාම ප්‍රාර්ථනා කරන්න. නිවන් දකින ಜಾති දක්වාම තෙරුවන් කෙරෙහි නැඹුණු හිතක් මගේ හිතේ උපදීවා. තිසරණයෙන් කිසිදු දවසක මගේ හිත ඈත් නොවේවා. නිවන් දකින ಜಾති දක්වාම කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර ලැබෙම්වා. කල්යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලැබෙම්වා. කල්යාණ මිත්‍රයන්ට සත්පුරුෂයන්ට එරෙහිව සිතුවිලි මාත්‍රයක්වත් මාගේ හිතේ නූපදිම්වා කියලා හැමදෙනාම සාදුකාර දීලා ප්‍රාර්ථනා කරගන්න. හොඳයි එහෙමනම් අද දවසේදී මේ උතුම් සද්ධර්ම දේශනාව මේ විදියට මුළු මහත් ලෝකයා කෙරෙහිම මහත් අනුකම්පාවෙන් දේශනා කරවන්නට ධර්ම දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ කෑගල්ල රංවල කෝපිවත්ත පොල්ගහවෙල පාර පදිංචි අංක 64න් 10 නිවසේ දූදරුවන් පිරිස සහ පවුලේ පින්වත් පිරිස. ඒ පින්වතුන් බලාපොරොත්තු වෙනවා කෑගල්ල රංවල කෝපිවත්ත පොල්ගහවෙල පාර අංක 64න් 10 පදිංචිව සිටි වසර 14කට පෙර අභාව ප්‍රාප්ත ෂෙල්ටන් ජයසිංහ පියාණන්ටත් වසර 3කට පෙර අභාව ප්‍රාප්ත සුමනාවතී වික්‍රමාරච්චි මෑණියන්ටත් පින් අනුමෝදන් කරන්නට ඒ දෙමව්පිය දෙපළට මේ පින් අනුමෝදන් වේවා. ඒ දෙමව්පියන් දෙපළගේ භවගාමී ජීවිත සුවපත් වේවා. ඒ ඇතුළු කොට පින් අනුමෝදන් වෙන සංසාරගත සීලමීගේ ඥාතීන් මේ පින් අනුමෝදන් වේවා. ඒ හැම දෙනාගේම පරලෝකීය ජීවිත සුවපත් වේවා. ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ කරගනිත්වායි සාදු කියා අපි පින් අනුමෝදන් කරමු. ඒ වගේම සුජීවත්ව සිටින සහෝදර සහෝදරියන්ටත් දෙස් විදෙස් ජීවත් වන දරුවන්ටත් ඒ වගේම පවුලේ දරුවන්ටත් සම්බන්ධ වුණු ඥාතීන්ටත් නිදුක් බව නිරෝගී බව ප්‍රාර්ථනා කරනවා. ඒ හැම දිනාටම නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. කායික මානසික සුවපත් භාවය සැලසේවා කියලා මේ වෙලාවේ අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දෙමාපියන් දෙදෙනාගේ සහ පවුලේ අයට සම්බන්ධ පරලෝසැපත් සියලු ඥාතීන්ටත් පින් අනුමෝදන් කරන ගමන්ම සම්බන්ධ වූ හැම දිනාටම සෙත්පතා ආශිර්වාදේ කරන්නට බලාපොරොත්තු වෙනවා. පින්වත් හැම දිනාටම නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. හැම දිනාගෙම සියලු යහපත් බලාපොරොත්තු පැතුමන් ඉටු වේවා. අවසානයේ ඔබ අප හැම දිනාටම කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් සියලු දුකින් මිදෙම්වා. මේ සියලු කෙලෙස් බරින් නිදහස් වෙම්වා. අජර වූ අමර වූ නිවන ලැබ සැනසෙන්නට මේ කුසල් උතුම් පාරමිතාවක්ම වේවායි. සාදු 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 කියා ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ටහා ච බුම්මට්ටහා දේවා නාග මහිද්దికා
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාසනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාවකං. කරන්නට යෙදුනේ අද දවසේ මේ පැයට නියමිත වූ උතුම් සජීවී ධර්මදේශනය. මේ උතුම් සජීවී ධර්මදේශනය සිදු කරන්නට යෙදුනේ අවසරයි නම් කියනට පූජ්‍යපාද මාතර මහින්ද ස්වාමින් වහන්සේ විසින්. අප ස්වාමින් වහන්සේට මෙවැනි ශාසනික කටයුතු চিරාත් කාලයක් කරගෙන යන්නට අවශ්‍ය ශක්තිය, ධෛර්යය, නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවායි සාදුනාත නම්වා ප්‍රාර්ථනා කර සිටිමු. සාදු සාදු සාදු. ඒ වගේමයි අවසාන වශයෙන් දේශකයන්න් වහන්සේට අෂ්ට පරිෂ්කාර සහ සිසු පිරිකර ද්‍රව්‍යයන් පූජා කරන්නට ඉතාමත් ගෞරවයෙන් යුතුව දායකත්වයෙන් දරන සුපින්නතුන්ට අපි ආරාධනා කරනවා. ඒ වගේමයි නැවත වතාවක් අපි සිහිපත් කරන්නට ඕනේ ටීවී දිදුල බෞද්ධ රූප වාහිනී නාලිකාව මෙලෙස අපි විකාශය කටයුතු සිදු කරමින් ලෝවැසි බෞද්ධ ජනතාවට දැවැන්ත සේවාවක් ඉෂ්ට සිද්ධ කරනවා. මෙවැනි සජීවී ධර්මදේශනාවන් අපි ඉදිරියටත් සිදු කරන්නට බලාපොරොත්තු වෙමින් සිටිනවා. මෙම ධර්මදේශනාවන් ඔබටත් සිදු කරවා ගැනීම සඳහා අපට විමසීම් කරන්නට පුළුවන්කම තිබෙනවා. අපේ දුරකථන අංකයන් නැවත වතාවක් අප සිහිපත් කරන්නම් 0112563636 0112563636 කියන දුරකථන අංක ඔස්සේ අපව සම්බන්ධ කරගනිමින් මේ ධර්මදේශනාවන් පිළිබඳව වැඩිදුර තොරතුරු ඔබට දැනගන්නට පුළුවන්කම තිබෙනවා. දේශකයන්න් වහන්සේට අෂ්ට පරිෂ්කාර සහ සෙසු පිරිකර ද්‍රව්‍යයන් පූජා කිරීමේ අවස්ථාව සමගිනුයි ඔබ මේ මොහොතේ එක්ව සිටින්නේ. ඒ වගේමයි අපි ඔබට මතක් කරන ඔබේ පහසු උදෙසා මේ ධර්මදේශනාවන් සිද්ධ කිරීමට දකුණු පළාත මූලික කරගනිමින් අපි ගාල්ල ඉහළ ඩික්ෂන් පාර ශ්‍රී ඥානෝබාස යෝගාශ්‍රම පුදබිමේ ටීවී දිදුල මැදිරියක් සහ ඒ වගේමයි බණ්ඩාර වෙලත් අපි ටීවී දිදුල බෞද්ධ රූප වාහිනී නාලිකාවේ මැදිරියක් ආරම්භ කොට තිබෙනවා. එමෙන්ම පොල්ගහවෙල හලාවත මෙවැනි ප්‍රදේශවලත් ඔබේ පහසුව තකා ධර්මයේ ප්‍රචාරය කිරීමට ඔබට අවස්ථාව ලබා ගැනීමේ හැකියාව තිබෙන බව අපි නැවත නැවතත් සිහිපත් කරනවා. ඔබේ පහසුව වෙනුවෙන් ඔබේ ප්‍රදේශයේ මෙවැනි ටීවී දිදුල මැදිරි ස්ථාපිත කරමින් අපි සිදු කරන්නේ ඒ නිර්මල පිවිතුරු බුද්ධ දේශනාව සමාජගත කිරීමේ දැවැන්ත කටයුත්ත ඉෂ්ට සිද්ධ කරන්නට, ඒ සමාජ මෙහෙවර ඉෂ්ට සිද්ධ කරන්නට අද දවසේදී මෙලෙස සිද්ධ කරන්නට යෙදුනේ ටීවී දිදුල බෞද්ධ රූප වාහිනී නාලිකාවේ සජීවී ධර්මදේශනාවක්. ඉතින් අපි යලිත් දවසක මෙවැනි වූ සජීවී ධර්මදේශනාවකින් හමු වන බලාපොරොත්තුව ඔබට ලබා දෙනවා. අප සමුගන්නටයි සූදානම. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.